ඔන්ලයින් එකේ ප්‍රශ්නයක්ද? නෑ. ටීවී වල. හරි. මගේ ආදර පුතේ ද්වේ ප්‍රමාන්තයනි අද පළවෙනි කියවීමේ අපි දකින්නේ උන්වහන්සේ දර්ශනයක් දකිනවා එසකියල් දර්ශනය දකිද්දී එක්තරා ගංගාවක් තියෙනවා දේව මන්දිරයෙන් ගලාගෙන එන ගංගාවක් ඒ ගංගාව දේව මන්දිරයෙන් ගලාගෙන එද්දී ඒකේට බහින්නට කියලා කියනවා ඒ ගංගාවට බහින්න කියනවා එතකොට ඒ ගංගාවට බහිද්දී ඒ ගංගාව තුල ගැඹුරට යන්න ආරාධනා කරනවා ඒ ගැඹුරෙන් ගැඹුරේ අත්දැකීම අපි දකින්නේ බලන්න අද වචනයේ ප්‍රකාශ කරනවා ඉසකෙල් 47 එතන වචනයේ තියෙනවා 47 පළවෙනි කොටසේ දෙවනි පළවෙනි වගන්තිය දෙවනි තැන ඒ වතුර දේවමාලිකාවට දකුණු පැත්තෙන් පූජාසනයට දකුණෙන් එලිපත්ත යටින් ගලා ආවේය. දැන් දේව මන්දිරයෙන් ගලාගෙන එන ජල ධාරාවක්. දැන් මේකට මේ ගල ධාරාවට එසකියල්ට බහින්න කියනවා. දැන් දේව මාලිගාව කියද්දි මගේ ප්‍රේමාන්තයනි ඔබ තේරුම් ගන්නට ඕනේ දේව මාලිගාව කියද්දි පුරාණයේ දෙවියන් වහන්සේ ජීවමාන වැඩ සිටිය තැන. අපි ඒකට කියනවා ජෙහෝවා ශම්මා කියන බලන්න. ජෙහෝවා ශම්මා කියන දැන් ජෙහෝවා කියන්නේ මේ ජෙහෝවා විට්නස්ලාට විතරක් නෙමෙයි. තේරුණාද කියන්නේ? ජෙහෝවා කියන්නේ බයිබලයේ දෙවියන් වහන්සේට කියන එක වචනයක්. ඒතර ජෙහෝවා ශම්මා කියන්නේ ප්‍රසන්ස් එක. ජෙහෝවා ජීරේ කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ සපයනවා කියන අර්ථය. අපි ඒක උප්පත්ති 22 බැටළු පැටියෙක්ව දෙනවා ආබ්‍රහම්ට මරන්න. ඒ ස්ථානයට ජෙහෝවා ජීරේ කියලා කිව්වා. ජෙහෝවා නිස්සේ කියලා කියන්නේ විජයග්‍රාහී ස්වාමීන් වහන්සේ කියලා. එතකොට ජෙහෝවා රාෆා කියන්නේ රෆායෙල් කියන දේවදූතයා අපි දකිනවා තෝබිත් පොතේ තෝබිත්ව සුව කරන්න රෆායෙල් තමයි මුල පුරන්නේ. ජෙහෝවා රාෆා කියන්නේ සුව කරන ස්වාමීන් වහන්සේ. එතන මේ හැම වචනයකටම තේරුමක් එලියෝන් කියනවා මේ විදියට. දැන් මෙතනදී මගේ ආදර ප්‍රේමන්තිනි දැන් දේව මාලිගාව ගිවිසුම් කරඬුව තිබිච්ච තැන දෙවියන් වහන්සේගේ වැඩ සිටීම තිබුණ එතන. ජේවා ශම්මා. එතකොට එතනින් තමයි මේ ජල ධාරාව ගලාගෙන එන්නේ. එතකොට අල්තාරේ තමයි ඒ ජල ධාරාව ගලාගෙන එන්නේ. ඔබට මට දේවමාලිගාවෙන් ගලාගෙන එන ජල ධාරාවක් නැහැ. අපිට දේවමාලිගාව එකකටත් නෙමෙයි ග්‍රෑන්ඩ් පාස් මෙතන තියෙනවා කොටේ නතන තියෙනවා නැද්ද? ඔය මාලිගා ගොඩක් තියෙනවා අපිට. එතකොට ඕවලින් ජල ධාරා නැහැ කරන්ට් ගිය වෙලාවට දාඩිය නම් ගලනවා නැද්ද? කෙසේ වෙතත් දැන් එතකොට ඔබගේ මගේ මේක නව කිවිසුමේ අපි අයිති කරගන්නේ දේව මන්දිරය විදිහට ජුවම්තුමාගේ දෙවනි පරිච්ඡේදයේ අපි දකිනවා මගේ ආදර ප්‍රේමාන්තයනි ජුවම්තුමාගේ දෙවනි පරිච්ඡේදයේ ජේසු දේව මාලිගාව පිරිසිදු කරන සිද්ධියට පස්සේ මොකද වෙන්නේ? පිරිසිදු කියන සිද්ධියට පස්සේ එතන කසයක් අරන් දේව මාලිගාවේ කාලා කඩලා පරිවෙනඳුන් එලවලා 19 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින් මේ දේව මාලිගාව කඩා දමා තෙදෙනකින් එය මම ගොඩ නගන්නෙමි වදාළ සේක. දවස් දෙකකින් මම මේක හදනවා. දවස් දෙකකින් මම මේක ගොඩ නගනවා. දැන් එතකොට මේගොල්ලෝ දැන් මේ කියන ඒගොල්ලෝ කියනවා මේක 46 අවුරුද්දක් ගියා මේක හදන්න. ඔයා මේ දවස් දෙකකින් හදන්න කියන්නේ මොනවද මේ කියන කතා? එතකොට උන්වහන්සේ කතා කළා කියන බලන්න. 21 එහෙත් උන්වහන්සේ කතා කළේ තමන්ගේ ශරීරය නැමැති දේව මාලිගාව ගැනය. පුතේ කවුරු හරි පොඩ්ඩ මට වතුර එකක් කියන්න. නෑ හරි වා මේක කරා. වා මෙතනින්. ශරීරය නැමැති දේව අද දෙන්න ඉන්නේ ටීම් එකේ. කැමරා දාන්නයි වතුර දාන්නයි ඔක්කොම කරන්න. හරි. ඉතින් ශරීරය නැමැති දේව මාලිගාව ගැන ශරීරය නැමැති දේව මාලිගාව. එතකොට මයි ප්‍රේමන්තේනේ මගේ ආදර පුතේ දුවේ ප්‍රේමන්තේනේ. එතකොට ශරීරය නැමැති දේව මාලිගාව කියද්දි දැන් මෙතන තමයි නව ගිවිසුමේ අපිට ජීවමාන ස්වාමින් වහන්සේව දකින්නේ.
එක මාලිගාවක එක තැනක නෙමෙයි. එකයි අපි ජොම්තුමාගේ 4 වෙනි පරිච්ඡේදයේ සමරිස්ථාන ස්ත්‍රියට කතා කරලා කියනවා ඒගොල්ලෝ ජෙරුසලම විතරමයි දෙවියන් වහන්සේගේ වැඩ සිටීම අයිති කරගත්තේ. සමරිතානු කතා කරලා කියනවා 21 ස්ත්‍රිය මා විශ්වාස කරන්න මේ කන්දේදීවත් ජෙරුසලමේදීවත් ඔබ පියාණන් වහන්සේට නමස්කාර නොකරන කාලයක් පැමිණෙන්නේ. ඒ කියන්නේ තැනක් නෙමෙයි. එක ආත්මානුභාවයෙන් නමස්කාර කරන අත්දැකීමක්. ඒතකොට මේ දේව මාලිගාව මගේ ප්‍රේමාන්තේනේ ජේසුයි. ඒතකොට ජේසුගේ හදවතින් අපි දකිනවා ජලය ඇලය සිදුරු වෙලා ජලයයි රුධිරයයි ගලනවා. ඒක තමයි ඔබගේ මගේ දේව මන්දිරයේ ජල දහරාව ගලාගෙන ආවා. ඒක උන්වහන්සේගේ ඇලය හදවත තමයි අල්තාරය. අල්තාරයෙන් ගැලවේ ජීවන ජල දහරාව. තර උන්වහන්සේ ඔබගේ මගේ ජීවිතයට බලපාන විදිහක්. ජේසු ඔබගේ මගේ ජීවිතයට කතා කරන විදිහක්. අයිති කරගන්න විදිහක්. අද දකිනවා. අද උන්වහන්සේ අද බෙතෙස්දා පොකුණ ගාව බැටළු බෙතෙස්දා පොකුණ ගාව මගේ ප්‍රමාන්තනේ ඒ මිනිස්යාව සුව කරන සිද්ධිය හරිම පුදුමයි. ඒ කියන්නේ ඒක මම හවස තමයි ඒකේ හරියටම ස්ටඩි එකට මම ගියේ. ඒක මට අහු වුණේ හවසයි. ඒ ස්ටඩි එකේදී හරිම ලස්සනට කතා කරලා කියනවා මොකක්ද මේ මිනිස්යාගේ ඩිස්පොසිෂන් එක ඉන්න ඩිස්පොසිෂන් එක අතුලාන්ත ස්වභාවය මොකක්ද? වචනේ කතා කරලා කියනවා ඉන්පසු ජුදෙවරුන්ගේ මංගල්‍යයක් විය ජේසුස් වහන්සේද ජෙරුසලමට වැඩම කළසේක. දැන් තේරුම් ගන්න ජොම්තුමාට අනුව ජේසු නිතර ජෙරුසලමට ගියා. සිනොප්ටික්ස්ලාට අනුව හැමතිස්සම ජෙරුසලමට ගියේ නෑ. එකපාරයි පැහැදිලි ගමනක ගියේ ජෙරුසලමට ගියේ. එතකොට මොකද වෙන්නේ? ජෙරුසලමේ බැටළු දොරටුව ළඟ හීබ්‍රු බසින් බෙතෙස්දා යයි නම්ලත් පොකුණක් විය. ඒ අවට ద్వාර මණ්ඩප 5ක් විය. දැන් මම හොලි ලෑන්ඩ් එකේට යන වෙලාවේ මම එතනට ගිහිල්ලා තියෙනවා. නමුත් මට එතන එච්චර ලොකු ලස්සනයි හොඳයි මට එච්චර ලොකු අත්දැකීමක් නෙමෙයි. මොකද ඊට වඩා ලොකු දෙයක් මම ඉන්න ඕනම තැනක මතුගම ග්‍රෑන්ඩ් පාස් වත්තල බටගම ඔය ඕනම තැනක අල්තාරේ ගාව සප්‍රසාද වහන්සේ ඉස්සරහා ගාව මම අත්දැකලා තියෙනවා. ඒ නිසා ඇත්තට මම ජෙත්සමනි මල්ලුවනේ ජේසුගේ අන්තිම රාත්‍රී භෝජනය ඒ යාඥා කරපු ඒ ගල උඩ පූජාව තියලා තියෙනවා. ඒකත් මට විශේෂ නැහැ. මොකද ඒකත් මට තවත් පූජාවක් විතරයි. සමරු සටහනක් විදියට මතකයක් විදියට ඒක අත්දැකීමක් වුණාට ඊට වඩා එහා දයාබර අත්දැකීමක්. ඉතින් වචනය අයිති කරගන්න. වචනේ කතා කරලා කියනවා මොකක්ද? ඒවායේ අන්ධ වූද කොර වූද අංශභාග වූද රෝගීන් සමූහයක් ඔත්පලව සිටියෝය. දැන් මම ප්‍රමාන්තනේ ඒගොල්ලෝ විශ්වාස කරා මෙතන අපි ගමු 3 වෙනි වගන්තේ. ඒවායේ අන්ධ වූද කොර වූද අංශභාග රෝගීන් සමූහයක් ඔත්පල සිටිය. ඔහු වතුර කැළඹෙන තෙක් බලා සිටිය. මන්ද ස්වාමීන් වහන්සේගේ දූතේ කලින් කල පොකුණට බැස වතුර කැළඹුවේය. වතුර කලඹනු ලැබූ පසු එහි බට පළමුවැන්න කවර රෝගයේ පෙළුණු නමුත් සුව කරනු ලැබීය. දැන් දේවදූතෙක් ඇවිල්ලා මේ වතුර කලත්වයින් පස්සේ දේවදූතෙක් වතුර කලත්තලා මුලින්ම පයින් කෙනාව සුව වෙනවා. ඒකත් තියෙන තරංගයක්. ඒ කියන්නේ බලාගෙන ඉන්නවා අන්‍ය මාක් සෙට් ගෝ කියලා අනිත් තුන් අලාගෙන බරාගෙන කියලා අනිත් එක පයින්නවා. දැන් සුවය ප්‍රාතිහාර්ය අපිව අනාථ කරන්න පුළුවන්. හොඳට මතක තියාගන්න. ප්‍රාතිහාර්ය සුවය නෙමෙයි අපේ ජීවිතේ අරමුණ. ඒක සලකුණක් විතරයි. ජුවම්තුමාට අනුව හැම ප්‍රාතිහාර්යක් නෙමෙයි දේව බල ප්‍රකාශ වන එකක්. ඊයේ අපි දැක්කේ මේ මිනිස්යාව සුව කරද්දී ඒ දෙවන දේව බල ප්‍රකාශනය පළවෙනි එක කානානුවර වතුරමයි ඒ දේව බල ප්‍රකාශනයක්. සමහර අපේ ටාගට් එක අරමුණ වෙන්නේ ප්‍රාතිහාර්යයක්. නෑ
ඊට පස්සේ අතනට දුවනවා. අතන ප්‍රාතිහාර්ය මෙච්චරයි. අතන දැන ගැනීම වචන මෙච්චරයි. අතන සුව වෙනවා. අන්තන ආලේපේ වැඩි. මෙතන ආලේපේ වැඩි. හතරම සරං කැපට ගහගෙන දුවනවා මගේ ප්‍රමාන්ත. ඒක බලය හොයාගෙන යන පෙරේතකමක්. ශ්‍රාවකත්වයක් නෙමෙයි. දිව්‍ය පූජාව මගේ ආදර ප්‍රමාන්තනි ආදි අනාදියේ සිට ජේසුගේ ඉඳන් ඒ අවුරුදු 2000කට වඩා අදටත් දිව්‍ය පූජාව ජේසු තියෙන පූජාවයි. ඒක මේ ෆාදර් අපි වගේ බෑක්ග්‍රවුන්ඩ් මියුසික් දාලා ඉන්ටෝන් කරත් වයසක ස්වාමි කෙනෙක් වෙවුල නන්ගේද පුත්‍රයන් හරියට සද්දෙන් නැතුව එක තිබ්බත් පූජාවමයි. ඒකයි කතෝලික සභාවට තියෙන දයාබර ලස්සනම තැන. කල්වාරි යාගය ජීවමාන වෙන තැනයි. කල්වාරි යාගය ජීවමාන වෙන තැන. එතන තමයි ජේසු නතර වෙච්ච අවසානය. මගේ ආදර ප්‍රේමන්තයනි ජේසු නතර වෙච්ච තැන. එතනදී මේ මිනිස්සු තරංගයක්, එතන තරංගයක්. දේවස්ථානයක් තරංගයක්. අත්දැකීමත් තරංගයක් සමහර වෙලාවට. එයාට වඩා මට උනේ. එයාට වඩා මම අත්දැකීමේ. නැද්ද? එයාට වඩා ඒ කියන්නේ බ්ලෙස් කරද්දී කී දෙනෙක් වැටෙනවද නැද්ද? ඒ කියන්නේ ඒක මාර ලොකු අත්දැකීමක්. බ්ලෙස් කරද්දී වැටෙන්න ඕනේ. මගේ අද 5 දෙනෙක් වැටුණා. අරයාගේ වැටෙනවද? අතන බ්ලෙස් කරන අයත් නැද්ද? අතන දැන් හොදලා මම විතරනේ බ්ලෙස් කරන්නේ නැද්ද? අතන වැටෙනවා වැඩි නම් පොලිම ෂේප් එකේ මෙහෙම යනවා. ඒ කියන්නේ එතනට යනවා. ඒ කියන්නේ දැන් දේශක පියතුමා ආවන හිතන්න එයා ගාවේ පොලිම වැඩි. ලබන්නත් එයා ගාව ඉන්නේ. නේද ගන්න? ඒ කියන්නේ ලොකු අවුලක් තියෙනවා මගේ ප්‍රමාණය. ලොකු අවුලක් තියෙනවා. ඒවලත් තරංග. එයා පෙට්‍රල් පෝලිං වගේ. එයාට වඩාලින් මෙයා කොමරි කෑන් බූරි අරගෙන අපි වැඩියෙන් පුරවගෙන යන්න ඕනේ. එච්චරයි කතන්දරේ. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. වචනය අයිති කරගෙන යන්න කියන්න. එහි 38 අවුරුද්දක් රෝගීව සිටි එක් මිනිසෙක් විය. ඒ මිනිසා හාන්සි වී සිටිනු ජේසුස් වහන්සේ දැක්ක. ඔහු බොහෝ කලක් එහි සිටි බව දැන ඔබ සුවවීමට කැමති දැයි ඔහුගෙන් ඇසූසේක. මගේ ආදර ප්‍රේමන්තයනි ජේසුගේ තියෙන සුන්දර තැන තමයි he will see the individual. උන්වහන්සේ ඔබව personally දකින්නේ. අච්චර සෙනගක් ඉන්න තැන අත්තික්කා ගහේ හැංගිලා හිටිය ලාසරස් සකේවුස්ව උන්වහන්සේ දැක්කා. අච්චර සෙනග තෙරපියද්දී මාලේ රෝගියා ජේසුගේ දාවල්ලුවෙන් ඇල්ල වාටියෙන් හල්ලක්දී එතන බලය ගියා කියලා ජේසු දැක්කා. ජේසු අර රේගුපුලේ ඉන්න මතෙව්ව දැක්කා. උන්වහන්සේ පර්සනලි දකිනවා. ඒකයි තියෙන ලස්සන. දැන් මෙතන කොච්චර හිටියත් ඔබ අයිති කරගන්න ඕනේ ජේසුව පෞද්ගලිකව ඔබගේ සිද්ධිය ඔබගේ අරගලය in detail අර ద్వාර මණ්ඩපේ අපි දකිනවා දේවමාලිගාවේ කැට තියලා තියෙන ඒරියා එකක් තියෙනවා. ඒකේ මිනිස්සු එක එක සල්ලි දානවා. වැන්ද බුවක් ඇවිල්ලා තඹ කාසි දෙකක් දැම්ම කියලා ජේසු දැක්කා. ඒ කියන්නේ මේ දිව්‍යඥාණයෙන් දැක්ක නෙමෙයි. එච්චර අවධානයෙන් හිටියා. තම කාසි දෙකක්. ඒ කියන්නේ ජේසුට එච්චර සංවේදීව අර දැන් සල්ලි වැටෙද්දි ස්කොල වැටෙනා නම් සද්ද එන්නේ නැහැ. ඒ කියන්නේ අරය ගොඩාක් දාද්දි නැද්ද? ගොඩාක් දාද්දි මට කියනවා සාද බෙලෙක්ක කැට බෙලෙක් තරමට හොඳයි. ආසි. ඇයි? කාසි දාද්දි සල්ලි සද්ද ඇහෙනවනේ. එතකොට අඩු ගානේ කාසි දාන ලැජ්ජාවට කොළ දායි කියලා. ඒකයි මම මේ බෙලෙක් කියම තියන් ඉන්නේ. තේරෙනවද කියලා? ඒකයි වෙන එකකින් නෙමෙයි. නැද්ද? ටාං ගල වැඩිදි ලැජ්ජයිනේ නැද්ද? තිබිච්ච එක තමයි මම දෙයන් එන්නේ. මගේ වැඩක් නැහැ බෙලෙක්ද තබක්ද කියලා. මගේ ආදරේ මත් වෙන්නේ. කෙසේ වෙතත් එතකොට ජේසු ඒ ඩීටේල් එක දැක්කා. මගේ ආදර පුතේ දුවේ ඔබ මේ වෙලාවේ ඔබගේ අරගලය අවුරුදු 38ක් මේ මිනිස්සයා හිර වෙලා ඉන්න තැනක් හේතු වෙලා ඉන්නවා. අර සෙනඟ මගේ ප්‍රමාන්තනේ දැන් හිතන්න සුවමෙහයක් තිබ්බන් සුවමෙහයක් තිබ්බනම් කොහමද ඒ වගේ දේවල් කරන්න ඕනේ නැද්ද? සුවමෙහයක් තිබ්බනම් මගේ ප්‍රමාන්තනේ එළියේ පුටු දාන්න වෙනවා අපිට නැද්ද? ඔය වීඩියෝ කරලා අත තියලා කියලා එහෙම වට්ටලා නැද්ද? අත තියලා වට්ටලා වීඩියෝ දෙක තුනක් කාර්ය මිරකල් කියලා පෙන්නලා නැද්ද? ඊට පස්සේ එහෙම් මෙහෙන් දැන ගැනීම වචන කියලා සුවය කියලා
සාක්ෂි දැරීම් දෙක තුනක් දැම්මනම් කොහමද? සාක්ෂි දැරීම් මම ෆාදර් කලනගේ මෙයට ඇවිල්ලා තමයි මම සෝවුනේ. මම හැම දොස්තර මගේ ප්‍රමාන්තිනේ. ඇද්ද? එහෙනම් මම ඉතින් හතර වටේ කොහමද සෙනග මෙතන පල්ලිය වත්තත් එක්ක ටීවී දාලා තමයි මේක කරන්න වෙන්නේ. සෝ අපිට ඕනේ. හැබැයි ප්‍රාතිහාරය විකුණගෙන කන්න බෑ. ප්‍රාතිහාරය විකුණගෙන කන්න බෑ. උන්වහන්සේ සුවමය කිව්වනම් එහෙම තියෙයි. දැන් මේ පොකුණගාවේ සුවය ඒ කියන්නේ එච්චර සෙනග. ඒක මයි ප්‍රමාතනි මිනිස්සයාගේ අසරණකම. ඒ කියන්නේ රෝගයක් පීඩාවක් එද්දි තමයි දන්නේ ඒකේ තියෙන බැරෑරුම්කම කවදාවත් ඒක හැල්ලු කරනවා නෙමෙයි. ඒක දෙදේ හැදිච්ච මිනිස්සයා තමයි දන්නේ ඒකේ තියෙන අරුම ඒකේ තියෙන අමාරුව. කොමරි සුවය සඳහා මේ මිනිස්සු පුරකාගෙන එන තැනක කට්ටිය බලාගෙන ඉන්නවා. දේවදූතයා කලත්තන්නේ කොයි වෙලාවද පැනගෙන ගිල පනින්න. මගේ ආදරේ මන්තේනි ජේසු දකින්න ඒ මිනිස්සයව පර්සනලි අච්චර සෙනගස්සෙන් ජේසු එයා ගාවට යන්නේ. ජේසුට තිබුණා ඒ වෙලාවෙම කෙලින්ම පොකුණට බැහැලා වතුර මත ඇවිද්ද ස්වාමීන් වහන්සේ පොකුණ මත වටයක් ගිහිල්ලා නැද්ද? අර දේවදූතයෝ මොනවටද දන්නේ? එතන දේවදූතයෝ පොකුණ මත වටයක් ගිහිල්ලා තේරුණාද කියන එක කට්ටියම ගෙන්නලා එතන හිටිය ඔක්කොමටම එක වචනයෙන් කුණාටුව නතර වෙන්න කියලා අනුකරපු ස්වාමීන් වහන්සේ ජෙවා ජීරස් ජෙවා රාෆා ස්වාමීන් වහන්සේ මම අන කරනවා ඔබගේ සියලුම රෝග මේ හුස්මත් එක්ක නැති වෙන්න. සමහර මෙහෙයන් මම දැකලා තියෙනවා පාස්ටර්ගේ කෝට් එක ගලවලා මෙහෙම හොල්ලද්දී යායක් වැටෙනවා මිනිස්සු. තේරෙනවද? එහෙම තියෙනවා. තේරුණාද? ඒකේ මට අවුලක් නැහැ. තේරෙනවද? ඒ කියන්නේ ඒක YouTube එකෙන් බලන්න. ඊට පස්සේ ඕගොල්ලෝ ඒවට යන්න එපා. තේරුණාද කියන YouTube මෙහෙම කරද්දී කියද්දි මෙහෙම වැටෙනවා. මෙහෙම අත තියද්දි වැටෙනවා. වැටෙන එක වැඩි. අපි කියනවා ඒකට slain in the spirit කියලා. slain in the spirit කියන්නේ සුද්ධාත්ම බලය දැනුනාම වැටෙන එකක්. දැන් යක්ෂ බලයෙන් වැටෙන එකයි සුද්ධාත්ම බලයෙන් වැටෙන එක දෙකක්. සුද්ධාත්ම බලයෙන් කන්ට්‍රෝල් නැතිව වැටෙන්නේ නැහැ හොඳේ. කන්ට්‍රෝල් නැතිව වැටෙන්නේ නැහැ. කන්ට්‍රෝල් එකක් තියෙනවා සුද්ධාත්ම බලය බලහත්කාරකම් කරන්නේ නැහැනේ. යක්ෂයෝනේ බලහත්කාර දන්නේ නැහැ. මොනවද වෙන්නේ කියලා දන්නේ නැහැ. තේරුණාද කියන එක? දැන් මගේ දයාබර ජීවන්ත පියතුමා කුඩාගම උන්වහන්සේ බාරගත්තයින් පස්සේ මාත් එක්ක ෂෙයා කළා. මමත් යනවා එතනට. දැන් පළවෙනි පාර දැන් අවුරුදු ගානකට පස්සේ ජයමාන පියතුමාට පස්සේ තමයි පාද ජීවන්තයට ගියේ. එතකොට පියතුමා එතන මෙහෙය කරද්දී අර කන්ද උඩින් ගෑනු අය රෝල් වෙවි වැටෙනවා. මම ගග රෝල් වෙවි යනවා. පාද බැලුවා මේ මොකක්ද මේ එක එක්කෙනා රෝල් වෙලා යනවා. පර්සනලි බැක්කාර බෙතිස්තා පොකුණ ගාව එක්කෙනා වගේ පර්සනලි නෝට් ඩවුන් කරගෙන ඇඩ්‍රස් එක වහගෙන ගමේ අය ගෙවල් වලට ගිහලා පාද කතා කරා. දැන් ඔයාට මොකද වෙන්නේ මේ වෙලාව? නෑනේ පාද මෙහෙම වෙනවනේ. දැන් පාද කියා දුන්නා එහෙම වෙන්න බෑ. සුද්ධාත්මයන්ට එහෙම වෙන්න බෑ. බැරිද? එක එක්කෙනා ගෙවලන්ට කතා කරමින් පස්සේ ඊට පස්සේ රෝල් වීමක් නැහැ. තේරුණාද කියන එක? චයිනීස් රෝල් විතරයි තේකටගෙන වෙන රෝල් වීමක් නැහැ. මගේ ආදර ප්‍රේමාන්තේ. එතනදී ජේසු පොතේ මතක තියාගන්න. ජේසු මේ ලෝකයට ආවේ ඔබ සුව කරන්න නෙමෙයි. දේව සලකුණක් වශයෙන් ඔබව සුව කරන්න ඕන නම් උන්වහන්සේ සුව කරයි. ඒක සාක්ෂි දැරීමකට. දෙවනන්සේ ජීවමානව ඉන්නවා කියලා පෙන්වන්න උන්වහන්සේ ඒක කරයි. ඒ නිසා මතක තියාගන්න කෙනෙක්ව සුව වෙද්දී අනිත් කෙනාට කියන්න බෑ වාගේ ඇදහිල්ල මදිකමෙන් තමයි සුව වෙන්නේ නැත්තේ. ඇදහිල්ල මදිකම. එහෙනම් මගේ ප්‍රමාතනේ දැන් මෙතන කී දෙනෙක්ට කොරෝනා හැදිච්ච නැති අය තුස්සන මෙතන. කොරෝනා හැදිච්ච නැති අය කාටත් හැදිලා නැහැ. ඒ කියන්නේ ඔබගේ ඇදහිල්ල තමයි තියෙන්නේ. අපි ඔටුවෝ. IDH එකේ තියෙන උසම ගන්න බැරුව. මම කියන්නේ ඔබගේ ඇදහිල්ල වැඩි ඇති. මං කියන්නේ කොරෝනා හැදුනේ ඇදහිල්ල මදිකම නිසා. මගේ ආදර ප්‍රේමයි. කවදාවත් සුවය වෙනවද නැද්ද කියන එකෙන් ජජ් කරන්න එපා. ඒක ස්වාමීන් වහන්සේ පෞද්ගලික ඔබට දෙන අත්දැකීම. හැම ශුද්ධවන්තයෙක්ම පියෝපියතුමා
තෙරේසා මා කන්‍යාව තෙරේසා මෞතුමිය ශුද්ධෝතුම දෙවනි පාවල් ජුවන් පාප වහන්සේ කොච්චර කතා කරද්දි සෙවල මෙහෙම වැටෙනවා පාකින්සන්ස්. ඒගොල්ලෝ ප්‍රාත්‍යාරය අනිත් අයව සුදු පියෝපියතුමා අනිත් අයව සුව කරාට උන්වහන්සේ රෝගියෙක්. ඒ නිසා මේවා වලින් මිනිස්සුන්ගේ අත්දැකීම් මනින්න එපා. මතක තියාගන්න අත්දැකීම් මනින්නට එපා. ඒ නිසා දැන් මේ මිනිස්සයා ගාවට ජේසු පෞද්ගලිකවම යනවා. ගිහිල්ලා අහනවා පුදුම ප්‍රශ්නයක් අහන්නේ. අවුරුදු 38ක් නැද්ද? ඊළඟ කලින් වගන්ති කියන්න පුතේ. එයා අවුරුදු 30 මේ මිනිසා හාන්සිවි සිටින ජේසුස් වහන්සේ දැක ඔහු බොහෝ කලක් ඒ සිටි බව දැන ඔබ සුවවීමට කැමතිදයි ඔහුගෙන් ඇසූසේක. ඇත්තටම ජේසු නම් ඇත්තමයි මගේ ප්‍රේමාන්තනේ ආන්නේ ඕ වගේ මේවා තමයි. ඒ කියන්නේ අර අවුස්සලා කියන්නේ කේන්ති අවුස්සන ප්‍රශ්න අහන්නේ. පේදුරුතුමා දැල් දාලා මුළු රාත්‍රියම එක මාළුවෙක්වත් අහුන්නේ නැතුකට අහනවා. ඔබ ගාව මාළුවෙ ඉන්නවද? පේදුරුතුමාට මට හිතා ගන්න පුළුවන් කියපු වචන සෙට් එක නැද්ද? මාළු මෙතන මාළු ඉන්නවද මගේ තේරුණාද කියන එක ගන්න තමයි යන්නේ. දැන් මේ මිනිස්සු අවුරුදු 38ක් ඉන්නවා. ජේසුස් වහනවා. සුව වෙන්න ඕනද? සුව වෙන්න? මගේ මුකුත් අහගන්න බෑ නැද්ද? සුව වෙන්න. මගේ ආදර ප්‍රමාන්තනේ. ජේසුස් මේ නිකන් අහන වචනයක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ වචනේ නිකන් එක වචනයක්වත් නැහැ. හැම වචනයකට මුවින් නික්මෙන සෑම වචනයක්ම ජීවනදායක වචනයක් නම් මේ වචනේ තේරුමක් තියෙනවා. පැහැදිලි තේරුමක් තියෙනවා. ජේසුස් එක අහන්නේ අපේ තියරියක් තියෙනවා හිඟන්නගේ තුවාලය වගේ කියලා. හිඟන්නගේ තුවාලය හොඳ කරගන්නේ නැහැ. අපිට මතකයි බොරැල්ල සෙමිනේරියේ ඉන්නකොට කේරි කොලෙජ් එක පිටිපස් අපි ඉස්සරහා හිටියේ. මේ පැත්තේ මෙඩිකල් කොලෙජ් එක තිබුණා. ඊට පස්සේ සෙමිනරි කොලෙජ් එක තිබුණේ මේ පැත්තේ. අපිට ක්ලාස් රූම් එකෙන් නිව් බිල්ඩින් එකෙන් බැලුවාම හිඟා කන මිනිස්සුන්ගේ කණ්ඩායමක් ඉන්නවා මේ මෙඩිකල් කොලෙජ් එක හැ පැත්තේ. ඉතින් රැට මොකද කරන්නේ? ඔක්කොම අපිට පේනවා. තේරෙනවද කියන එක? උදේ පාන්දර මොකද වෙන්නේ? නැගිටලා අර තුවාල තියෙන්නේ. තුවාල වලට මී පැණි ගන්නවා. මොනවා හරි පැණි ගන්න. ඒ කියන්නේ මැස්ස වහන්න. අර නිකන් අලුත් වගේ පේන්න ගාගෙන ඉතින් තුවාලේ මේන්ටේන් කරනවා. තුවාල සුව කරන්නේ ළමයිව අඬවන කොනිත්ත අඬවනවා. තේරුණාද? ලංගා කන්නේ ළමයා කොනිත්තලා. පොඩි එකා බඩගිනි මහත්තයා පොඩි එකාට පිටි පැකට් එකක් කොනිත්තලා තමයි දෙන්නේ. තේරුණාද කියන එක? ඒ කියන්නේ හිඟන්නගේ තුවාලය. සමහරට අපිට අපේ දුබලකම වාසියක්. ඇත්තටම මට මේකෙන් ගොඩ වෙන්න ඕනද? ඇත්තටම බොන එක අතාරින්න ඕනේද? ඉඳලා ඇත්තටම ඕනේද? ඒ කියන්නේ ඕනේ නමුත් තේරුණාද කියන්නේ? ඇත්තටම මට අතාරින්න ඕනේද? ඇත්තටම මේ සම්බන්ධය අතාරින්න ඕනේද? ඇත්තටම සංවින්දනය අතාරින්න ඕනේද? ඇත්තටම මගේ දුබලකම අතාරින්න ඕනේද? ඇත්තටම හදවත ඇතුලේ ගත්තාම මගේ තියෙනවා එකට පෙරේතකම. ජේසුස් අහන්නේ මේ මිනිස්සයාගේ අවුරුදු 37ක් අංශ භාගේ බත් එක ළඟට හම්බ වෙනවා. টয়ලට් එකට උස්සගෙන යනවා. මිනිස්සු සලකනවා. දැන් උරු වෙලා ඉන්නේ. වැඩ කරන්න කම්මැලි. අංශ භාග හොදවනත් දැන් අර එක තැන විතරන ඉඳලා ඒකට පුරුදු වෙලා. ඉතින් ඒ පුරුදු වෙච්ච විදිය හොඳයි. දැන් මට මතකයි මගේ ප්‍රේමාන්තනේ මම කලතර හොලි ක්‍රොස් පල්ලියේ මගේ මිනිස්සම ඉතින් ඔබ දැක්කම පඩි 100ක් විතර උඩ නැගලා ලුරුතු ගුහාවක් තියෙනවා හරිම ලස්සනයි. ඉතින් මගේ දයාබර වොකේෂනල් ඩිරෙක්ටර් පියතුමා දවසක් පාන්දර යනකොට ඒ ලුරුතු ගුහාවේ ගණිකාවක් පාපේ හැසිරෙනවා අහුවෙද්දි ඒ පිරිමියා දිව්වා. ඒ කාන්තාව පියතුමාට ආවුණා. හරි දයාබර පියතුමා. පියතුමා දුවේ ඉඳ ගන්න කතා කරන්න කියලා දැන් එයාගෙන් ඇහුවා පුතේ ඔයා මේ රස්සාව අතාරින්න. මම රස්සාවක් වරදන ඇයි මේ ජරාවක් කරන්නේ? ඒතකොට එයා කියනවා ෆාදර් මට දවසට 5000ක් ඔයාලා දෙන්න රස්සාවක් කරන්න. දවසට 5000ක් හම්බ වෙන රස්සාවක් නම් මම මේක අතාරින්න. ෆාදර් කෝ ජේසුස් පිටයි ගිහිල්ලා එන්න කියලා. ඒ කියන්නේ ඒක අතාරින්න කැමති නෑ. සමහර වෙලාවට අපි අහන්න ඕනේ ඇත්තටම මට මේක අතාරින්න ආස ඕනේද? ජේසුස් එකයි අහන්නේ ඔබට සුව වෙන්න ඕනේද? ඒක විමසනවා ඔබගේ ජීවිතේ ඇත්තටම මේක ඔබට අතාරින්න ආසයිද?
ඔබට කැමතිද උන්වහන්සේගේ හදවත විමසනවා. දැන් මේ මිනිස්සයා මගේ ආදර බෙමන්තනේ මේ මිනිස්සයා ඇත්තටම කොහෙද යන්නේ මල්ලේ ටිපිටි තේරෙනවද ඔබට සුව වෙන්න ඕනද කියලා අහන්නේ මේ මිනිස්සයා කියන වචන බලන්නකෝ මේ මිනිස්සයා කියන රෝගියා උන්වහන්සේට උත්තර දෙමින් ස්වාමීනි වතුර කැළඹෙන විට මා පොකුණට බස් වන්නට කිසිවෙක් නැත මා එන අතර අනෙක් කෙනෙක් මට පළමුවෙන් බසින්නේ කිව්වේ මොකක්ද ඇහුවේ එකක් නෙමෙයි ඇහුවේ ඔබට සුව වෙන්න ඕනේ ඒ කියන්නේ ඒ තරමට නෙගටිව් අනිත් මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි මුන්ගේ ප්‍රශ්නයක්. මුන් ඇවිල්ලා අවස්ථාවාදී ආත්මාර්ථකාමී නැද්ද? මොකද? මට මාව මම යන්න හදනකොට වෙන එකෙක් යනවනේ. ඊට පස්සේ මාව උස්සර දාන්න කවුරුත් නැහනේ. සිස්ටම් එකම ගැන නෙගටිව්. ඍණාත්මකයි. සමහර වෙලාව අපි ජීවිතේමයි. හතර වටේ බනිනවා. එන්න මූසලකම බයිනවා හත සිස්ටම් එකට බයිනවා අරගොල්ලන්ට බයිනවා නැද්ද රජයට බයිනවා අපිත් බයිනවා නැද්ද ඉතින් තේරෙනවද අරකට බයිනවා මෙතනට බයිනවා ඔක්කොම අනිත් අයගේ වැරද්ද මමට කවුරුත් උදව් කරන්නේ එච්චර නෙගටිව් සමහරට අපගේ අංශ භාගය එතන තියෙනවා අපේ අංශ භාගය හස්බන්ඩ් වැරදි වයිෆ් වැරදි මගේ ළමයිව ගන්න දෙයක් නැහැ. මෙතන අල්ලපු ගෙදරුන් කුණු දානවා. නැද්ද? ඉස්සරහා ගෙදරුන් එතන වතුරට ගාමියා කරනවා. මේවා කරනවා. කියන්නේ මුළු මුස්පේන්තුකම කොතන ආවත් නෙගටිව්. සමිනාසය යන ඔබට සුවෙන්න ඕනේද? මගේ ආදර බෙමන්තනේ මේ මිනිස්සයා එකක් ජේසුව දන්නේ නැහැ. ජේසුට කතා කරලා කිව්වේ නැහැ සුව වෙන්න ඕන කියලා නෑ පැත්තකට වෙලා හිටිය අතෑරලා ජීවිතය අතෑරලා ජේසු තකාණේ එයා ගාවට ගිහිල්ලා අහනවා සුව වෙන්න ඕන එහෙන් බලද්දි සුව වෙන්න ඕන කියද්දි මේ මිනිස්සයා නෙගටිව් අරයට විසි කරනවා මේට විසි කරනවා ඔක්කොම විසි කරනවා ජේසු කතා කරලා කියනවා ඔබ සුව වෙන්න කැමතිද ඔය උත්තරද ඇසිය ස්වාමීනි වතුර කැළඹෙන විට මා පොකුණට බස්සන්න කිසිවෙක් නැත මා එන අතර අනෙක් කෙනෙක් මට පළවෙන් බසින්නේ නැහැ කිය ජේසු කියනවා නැගිට ඔබේ පැදුර රැගෙන යන්නයි ජේසුස් වහන්සේට වදාළසේක. එයාගේ උත්තරය තිබුණේ පොකුණේ. එයාගේ උත්තරය තිබුණේ දේවදූතයා කලත් අද්දි මම පළමුවෙන් පනින්න ඕනේ. ඒක තමයි එයාගේ ෆ්‍රේම් එක. සමහරට ඔබ හිතන්නේ මෙන්න මෙතනයි උත්තරය. නාමන් හිතුවා වගේ. නාමන් හිතුවේ මොකක්ද කුෂ්ඨය මතට දිවසිවරයා එලිෂා ඇවිල්ලා අත තියලා යාඥා කළා සුව කරයි මට මෙන්න මෙතනයි උත්තරේ මම ප්‍රේමවන්තනි ඔබ වෙනම දෙයක් බලාගෙන ඉන්නවා මෙතන උත්තර හම්බ වෙයි කියලා ජේසුස් උත්තර දෙන්න යන්නේ වෙන තැනකට මගේ ප්‍රේමවන්තනි ඔබට සුව වෙන්න ඕනේද එනිසාද ජේසු ගාවට අපි අරගෙන එන්නේ මට ඕන දේ උත්තර නෙමෙයි මම කවුද උන්වහන්සේට මෙහෙම උත්තර දෙන්න කියලා පැකේජ් එක කියන්න ස්වාමීන් වහන්සේ ඒ ප්‍රශ්නේ අහලා වෙන තැනක ඩීල් කරයි. එනිසා ඒ අරගලයේදී ඇත්තට මම අහමු මම මේක පුරුදු වෙලාද මම මේ පුරුදු වෙච්ච ඇඩික්ෂන් එක පුරුදු වෙච්ච තැන මම අතාරින්න කැමතිද? තාමත් මම පොඩි මුක්කුවක් එතන තියාගෙන ඉන්නවද? ඇත්තට මට අතාරින්න ඕනේද? එහෙනම් ජේසු කියනවා මට දේවදූතයන් අවශ්‍ය නැහැ. මට ජලය මේ පොකුණේ වතුර මට වැඩක් නැහැ. අර ద్వාර මණ්ඩපයෙන් ගලපු ජීවන ජල ධාරාව දේවදූතයන් නමස්කාර කරන ස්වාමින් වහන්සේ මමයි. මාත් එක්ක ඩීල් කරන්න. මගේ ආදර ප්‍රේමවන්තයනේ. මේ මිනිස්සයා පදුර අරගෙන යනවා. ඒ දවස එකෙනෙහිම මිනිසා සුවපත් වී සිය පැදුර රැගෙන යන්නට ගියේය. ජේසු කවුද කියලාවත් අහන්නේ. thank you කියලාවත් කියන්නේ. අර නෙගටිවිටි එකේ හිමි පෙත්තේ ඊට පස්සේ අවස්ථාවාදී නැද්ද? අවස්ථාවාදී මා කුවකම විනියෙක්. කුවකම මිනිස්සෙක්. අනේ ස්වාමීනි thank you. නේ පැදුර ගත්ත ජේසුව don't care. යුනිවර්සිටි දාලා යනවා. ඊට පස්සේ බලන්න වචනය. ඊට පස්සේ අපිට තවත් තේරෙන්නේ මෙයාගේ කැරක්ටර්. එය සබත් දවසක් විය. එබැවින් ජුදෙවරු සබත් දවස කියවන්න යන පුතේ. එබැවින් ජුදෙවරු අද සබත් දවසය පැදුර රැගෙන යෑම නීති විරෝධීයයි සොය ලැබූ මිනිසාට කීහ. එහෙත් ඔහු ඔවුන්ට පිළිතුරු දෙමින් මා සුවපත් කළ තැනැත්තාම ඔබේ පැදුර රැගෙන යන්නයි මට කිව්වේ. මම දන්නේ නැහැ. ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි. සුව කරපු එක්කෙනාගේ ප්‍රශ්නය.
එයාමට කිව්ව පැත්තට යන්න කියලා. මම දන්නේ මම සබත් දමස නීතිය හරි. වාගිල්ල ඕගොල්ලෝ කියලා යත් එක බලා ගන්න. මේක මගේ කියන අර බර හිතාගෙන බලන්න මේ වගේ චරිත. දෙක කනින්න හිතෙන්න චරිත නේ. අර ගුටි කන මොනවද තියෙන චරිත. ඒ කියන්නේ මහා අර කිසිම කලේ ගුණයක් නැති කිසිම ගුණයක් නැති මිනිස්සෙක්. ඒ ගිහිල්ලා ජේසුව ඒ කියන්නේ කියනවා දැන් ජේසුව පාවා දෙනවා ගිහිල්ලා. එහෙම චරිතයක්. ඊට පස්සේ වචනේ බලන්න භාග්‍ය ප්‍රමාතනේ පැදුර රැගෙන යන්නයි ඔබට කී මිනිසා කවරෙක්ද විමසුව. එතකොට හේත් සුවපත් කරන ලැබු මිනිසා කවරෙක්දයි නොදත්තේය. ඒ කියන්නේ අඩු ගානේ ජේසුව කවුද කියලා එයා දන්නේ නැහැ. ඊට පස්සේ අන්තිමට ජේසුස් වහන්සේ හම්බුණයින් පස්සේ මගේ ප්‍රමාතනේ ජේසුස් වහන්සේ හම්බුණයින් පස්සේ 15 වෙනි වගන්තිය බලන්න. ඒ මිනිසාද ගොස් තමා සුවපත් කළේ ජේසුස් වහන්සේ බව ජුදෙව්වරුන්ට සැලකලය. ජේසුව ඇවිල්ලා කතා කරමින් පස්සේ එයා දැනගන්නවා මේ ජේසු කියලා. ගිහිල්ලා ජේසුව පාවා දෙනවා. ජේසුව අර සුව කරපු ස්වාමීන් වහන්සේව පාවා දෙනවා. ඒකයි ප්‍රාතිහාර්ය වල තියෙන ප්‍රශ්නය. අපි අවස්ථාවාදීව වැඩේ කරගන්න ස්වාමීන් වහන්සේ ගාවට එන්නේ රිලේෂන්ෂිප් එකක් නැහැ. ඒ නිසා ප්‍රාතිහාර්ය උනායින් පස්සේ අපි උන්වහන්සේ විසි කරනවා. ඊට පස්සේ ඒ ප්‍රාතිහාර්ය වෙලා අපි සුව වෙලා අපිට ඕනේ ජරා ජීවිත වලට අපි ආයි යනවා. අපි ඒවා පාවිච්චි කරනවා. ඒක උන්වහන්සේ මතයතුමාගේ 27 වෙනි පරිච්ඡේදයේ 21 වෙනි වගන්තිය කියන්නේ 22 වෙනි වගන්තිය කියන්නේ. ඒ දවසේදී උන්වහන්සේ කතා කරලා කියනවා ඒ දවසේදී බොහෝ දෙනෙක් ඇවිල්ලා කියයි මම වහන්සේගේ නාමයෙන් යකුන් දුරු කරා. ස්වාමීනි අපි ඔබගේ නාමයෙන් යකුන් දිවස්වැකි නොකීමුද? ඔබගේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකළමුද? ඔබේ නාමයෙන් නොයි ප්‍රබල ක්‍රියා නොකරමුදයි මට කියනවා ඇත. එවිට මම කිසි කාලෙක ඔබ නොහැඳුනමි. දුදැනෙනි මා වෙතේ නාහක්ම යන්න අයට කියන්නේ මේ. රිලේෂන්ෂිප් එකක් නැතුව ප්‍රාතිහාර්ය වෙන්න පුළුවන්. මගේ ආදර ප්‍රේමන්තයනේ උන්වහන්සේ මේ කුහක මනුස්සයා, ජරා මනුස්සයා, අවස්ථාවාදී මනුස්සයා, පාවා දුන්න මනුස්සයාවයි සුව කරන්න තෝරගන්න. ඇත්තටම ඒ මනුස්සයා මමයි. මම නෙමේද? අපි නෙමේද එහෙම වැඩ කරන්නේ? ඒ මනුස්සයා මගේ ජීවිතේ කැඩපතයි. උන්වහන්සේට ඩීල් කරද්දී ගනුදෙනුද මම කොච්චර ඒ තැන ඉන්නවද? කොච්චර අවස්ථාවාදීද? වැඩේ කරගන්න ගාව විතරයි ජේසු ගාවට යන්නේ. වැඩේ උනායින් පස්සේ උන්වහන්සේ වතාරින ප්‍රෝඩාවක මම ඉන්නේ. ඒ ජේසුගේ ආදරය ඒ හැම දෙයක්ම විනිවිද යන්න දෙපාරක් හිතන්නේ නැහැ. මගේ ආදර ප්‍රේමන්තනේ ජේසු ඒ මිනිස්සයා ගාවට ඇවිල්ලා එකයි මේ දියඹේ ගැඹුරට යන්න ඉන ගාවට දනිස්ස ගාවට වතුර ඊට වලලු කර ගාවට වතුර දනිස්ස ගාවට වතුර ඉන ගාවට වතුර ඊට පස්සේ වතුර පීනන තරමට වතුර ඒ වතුර යන හැම තැනක්ම දකින්න පළවෙනි කියවීමේ ඒ ගස්වැල් ජීවය මත්ස්‍ය සතුන් මා ජීවන දායක ජලයෙන් පෝෂණය වෙනවා. ඒක ගැඹුරේදී වෙන්නේ. ජේසුගේ අත්දැකීමේ ගැඹුර. ඒක ජේසු යා ගාවට නතර වෙන්නේ. උන්වහන්සේ 14 වෙනි වගන්ති කතා කරලා කියනවා ඉන්වසු ජේසුස් වහන්සේ දේව මාලිගාවේදී ඔහු මුණ ගැසී බලන්න ඔබ සුවපත් වී ඇත. අපි හැමෝම කියමු මීට වඩා භයානක දෙයක් සිදු නොවන පිණිස තවත් පවු නොකරන්න. ඒ කියන්නේ මිනිස්සයාට එක වෙලා තියෙන පාපයත් එක්ක. පාපයත් එක්කයි ඒ ආනිසංසය ආවේ. මතක තියාගන්න හැම ලෙඩක්ම පාපයත් එක්ක නෙමෙයි වෙන්නේ. බලන්න උන්වහන්සේ ලූක්තුමාගේ ජෝම්තුමාගේ 9 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියනවා අපි එතනින් අවසන් කරනවා. ජෝම්තුමාගේ 9 වෙනි පරිච්ඡේදයේ කතා කරලා කියනවා උන්වහන්සේ වඩිනා කාලේ උපන්දා සිට අන්ධ වූ මිනිසෙකු දුටුසේක ගුරුදේවයනි මොහු අන්ධව ඉපදුනේ මොහුගේ දෙමව්පියන් හෝ ජුවාම් 9:1 සිට දෙමව්පියන් හෝ පව් කළ නිසාදයි ශ්‍රාවකයෝ උන්වහන්සේගේ නැසුව. ඒ කියන්නේ එයා අන්ධ වෙලා තියෙන්නේ මෙයාගේ පව් නිසාද දෙමව්පියන්ගේ පව් නිසාද? දැන් ජේසු මෙතන කියනවා ඔබගේ පාපය නිසායි ඔබට මේ විනාශය වුනේ. ඊට වඩා භයානක දෙයක් වෙන්නේ නැති වෙන මිනිස්සු ආයි පව් කරන්න එපා කියලා. නමුත් මෙතන අහනවා අන්ධ වුනේ පව් නිසාද? ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින් ඔහු අන්ධව ඉපදුනේ ඔහුවත් ඔහුගේ දෙමව්පියන්වත් පව් කළ නිසා නොවේ. ඒත් මේ හේතු කොටගෙන දෙවියන් වහන්සේගේ බලය ඔහු තුල ප්‍රකාශ වන්නේය. ඒ කියන්නේ හැම රෝගයක්ම පාපයට සම්බන්ධ නැහැ.
නමුත් මෙතන මේ මිනිස්යාගේ පාපයත් එක්කයි ඒ පීඩාව තියෙන්නේ. අද උන්වහන්සේ ඔබට මට අවදි කරනවා. ප්‍රාතිහාර්ය කළ උන්වහන්සේ ඔබව ස්පර්ශ කරලා අහනවා මගේ පුතේ ඔබ තාමත් පාපයකද ඉන්නේ? පාපය ඔබව අවුරුදු 37ක් අබ්බඝාත කරා නම් ඒ මිනිස්යාව කාලකන්ණි කරා නම් එයාගේ ජීවිතේ පාපය එයාව විනාශ කරන තැනකට ගිහිල්ලා ජේසුස් එක වෙනස් කරනවා. හැබැයි උන්වහන්සේ ඔබගෙන් මගෙන් ඉල්ලනවා පුතේ ඔබගේ ජීවිතේ පාපයත් එක්ක සෙල්ලම් කරන්න එපා. Never toy with sin. That is disastrous. පාපය ඔබව විනාශ කරනවා. ඒක එච්චර භයානක දෙයක් නිසා තමයි ජේසුස් ස්වර්ගය අතහැරලා මේ ලෝකෙට ආවේ. ඔබගේ පාපයෙන් ඔබව ගලවන්න. ජේසුස් බෙතෙස්සා පොකුණ ගාව එතන ඉන්න වර්ස්ම චරිතය, නන්නතරම චරිතය ජේසුස් අඳුරගෙන අත තියන්නේ. එනිසා අපි උන්වහන්සේගේ පාමුලට යමු. මේ ජීවිතේ දුබලකම